යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ගෝණවල බැප්ටිස්ට් දේවස්ථානයේ වෙනුවෙන් පිළිගන්නවා. අපේ සියලු දෙනා එක්ව තිරේ දිස්වන ගීතිකාව ගායනා කරමු. සදත් සම එව්දැන් සෝමනසින් ජයලියු.
අපට පාපයක් නැතයි කියමු නම් අපි අපවම රවටා ගනිමු. සැබෑවද අප තුල නැත. නමුත් අපි අපේ පව් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නට සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නට උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. ඒ නිසාම අපි සමිඳුන්ට කියමු. දෙවියන් වහන්සේ මා විමසා බලා මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාවට මාගේ සිතුවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළ ඇත්තේ බලා සදාකාල මාර්ගයේ මාගෙන ගිය මැනව කියා අපි සියලු දෙනා මොහොතක් නිහඬව සිටින වෙලාවේ අපි අපේ පව් ගැන එතුමන් කාමල පසුතැවෙමු.
අපෝ පවින් මුදල්ට වහන්සයාවේ සදාතනික ජීවනය දෙන්න අපෝ වහන්සයාවේ ඒ සැබෑ නත්තල ඒ සැබෑ අර්ථය අවබෝධ කරගන්න අපිට පිට වෙන්න කියලා දෙවි හිමියනි මේ වහන්සේට බාර කරන අතර ලොව පුරා අද දවසේ පවතින හැම වෙලයක් ගැන මම යාඥා කරනවා ස්වාමීනි අපේ යාඥාව හැම දේවස්ථානයකම ඇතුල් වෙන හැම කෙනෙක් ගැලවීමේ හඬ අහලා පාපයට පසුතැවිලා ඔබ වහන්සේව පිළිගෙන අදහාගෙන දේව දරුකම ලැබලා සදාකාල ජීවනයේ ස්ථාවරත්වයට ජීවත් වෙන්න ඔබ වහන්සේගේ ජීවිතවලට බලපාන්න මේ මුළු මෙහෙය බාරය ඔබගේ දිවිද යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් සුදේශිල් දනවාඩි වෙන්න අපි වාඩි වී සිටින අතර සමාජාර ගීතිකාව ඔබ කිව්වේ අලුත් ගීතිකාව වෙන්න පුළුවන් හැබැයි කාර්තේ කාම බලන්න ගානකරු සමත් සපන් පාපේනා ගලවන ලෙසින යේසුස් කුමාර වහන්සේ ලොවට දී
කිසිවෙක් අමතක කරන්න නරකයි. උන්වහන්සේ පැමිණියේ සම පාපයෙන් ගලවා. උන්වහන්සේ පැමිණි නිසා ඔබත් මමත් පාපයෙන් ගැලවෙන්න යන්නේ. පාපයෙන් පසුතැවිලා පිළිගෙන දහගත්තොත් අපි ගැලවෙන්න යනවා. අපි ගැලවීම දෙන්න යන මේ නාමය යේසුස් යන නාමයයි. ඒ නිසා ඒ නාමය ඔසව පසු වර්ණනා කරමු, තුතිමන්ත වෙමු, ඒක ගායමු, ලෝකියාම බෑමට ඒ නාමය යේසුස්. Yeah.
වහන්සේ අපට සාදුනේ ජීවිතය. වේදනාත්මක අත්දැකීමක් තුළින් ඔබ වහන්සේ ජීවිතය පූජා කළා වෙන්නේ. අපි ඔබ වහන්සේගේ උපත සිහි කළා. ඒ පූජාව අර්ථවත් නොවුනොත් අපේ ජීවිතේ නත්තල නිකන් නාමික උත්සවයක් බවට පත් වෙනවා. ස්වාමිනී නිසාම ඒ පූජාව අර්ථවත් කරගන්න අපි හැම කෙනෙකුම බීනවා. අපට ඇති දේ ඉතා සුළු කොටසක්. පැතියෙන් උදාන්නට දුන් මේ මොහොත ගැන තුතිවන්ත වෙන අතර සභාවෝලේ හැම කෙනෙක්ම යා. ඔබ වහන්සේ ආශිර්වාදේ දාන සමමත තමයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි තවදුරටත් මෙතුමන් නාමයෙන් එතුමන්ගේ උතුම් නාමය අපි වර්ණනා කරමු. අපි එක්ක ගායමු. යේසුස් වහන්සේගේ යේසුස්
අපි ඔබ වහන්සේව නමදිනවා. ඒ නමස්කාරය ලබන්නට ඔබ වහන්සේ වටින නිසා. සභා පවුලක් හැට එකතු වෙලා ඉන්න වෙලාවේ අපේ සභා පවුලේ හැම කෙනෙක්ම අපි බාර කරනවා. අපි විශේෂයෙන් යාඥා කරන ආරෝග්‍ය ශාලාවේ සිටින ගුණවතී සහෝදරිය ගැන ස්වාමීන් වහන්සේගේ කරුණාවේ දයාවේ අතෑ මත තබන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම ආරෝග්‍ය ශාලාවේ සිටින දේවිකා සහෝදරිය ගැන අපි යාඥා කරනවා. ඔබ වහන්සේගේ දිව්‍ය දෑතෑ මත තබන්න. මේ දෙදෙනාම ශල්‍ය කර්මයන් වලට මුහුණ දෙන්නට සිටින අතර දෙවි හිමියනි සර්ව බලධාරී පියාණනි ඔබ වහන්සේගේ බලවත් අත බලවත් ලෙස ඒ අවස්ථාවවලදී ඇය සමග තබන්න කියලා ඉල්ලනවා. සභා පවුලේ යමෙකුට යම් හේතුවක් නිසාද දේව මෙහෙට එන්න බැරි වුණාද ඒ අය ගැන අපි යාඥා කරනවා. දීර්ඝ කාලීන අසනීපෙන් සිටින සභා පවුලේ අය ගැන වයස්ගතව සිටින ඒ නිසා දේව මෙහෙට එන්න නොහැකි සභා පවුලේ අය ගැන මේ හැම කෙනෙක්ම අපි ඔබ වහන්සේගේ පාමුල ඔස්සවනවා සමිඳුනි ඔබ වහන්සේගේ පාමුල බාර කරනවා. දුර ප්‍රදේශවල සිටින රටින් බැහැරව සිටින සභා පවුලය ගැන අපි යාඥා කරනවා. තම දරුවන් ගැන ආයදින දෙමාපියන් සමග අපි එකතු වෙනවා. දරුවන්ගේ රැකිරක්ෂා ගැන අධ්‍යාපනය ගැන විවාහයන් ගැන ඔබ වහන්සේගේ පාමුල කන්නලව් කරන දෙමාපියන්ගේ ආයදීම අපි ගෙනෙනවා. පවුල්වල අසමගිය නිසා වේදනාවට පත්ව සිටින අය මේ සමාදානයේ කුමාරයාගේ පැමිණීම සීකරන දවසේ එකිනෙකෙනා සමගි වී එකිනෙකෙනාට කමාවදී ඔබ වහන්සේගේ දිව්‍ය සමාදානය අත්කරගන්නට ක්‍රියා කරන්න කියලා එයාට එයාගේ ජීවිතවල ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. සියලු ගෞරවය දෙමින් හිමියනි අපි බාර වෙනවා ඔබ වහන්සේ අතට යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ස්තුති සියලු දෙනා වාඩි වෙන්න. ස්වාමින් වහන්සේගේ නාමයට සැබවින්ම තුති වේවා. අද දවසේ දේව ගෘහයේ මෙලෙස එකතු වෙලා එතුමන් නමදින්නට උන්වහන්සේ අපට දුන්නා වූ මේ අලංකාර ඉඩ ප්‍රස්තාව ගැන. නත්තල ගැන කල්පනා කරනකොට දැන් මේ කොවිඩ් තත්ත්වය නිසා නත්තලේ ප්‍රීතිමත් පැත්ත ටිකක් අඩු වෙලා ආත්මික පැත්ත තමයි ටිකක් ඉහළට ගිහිල්ලා තියෙන්නේ. ඒක එක අතකට හොඳයි. නැත්තම් මේ විනෝද පැත්තට බර වෙලා ගොඩක් දෙනාට නත්තලේ සැබෑ අර්ථය අමතක වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි නත්තල් කාලේ පොඩි ළමයින්ට ඉරිදා පාසල් දරුවන්ට ඉතා විශේෂ කාලයක්. එකක් තමයි තෑගි ලැබෙනවා. ඒක ගොඩක් දෙනා බලන් ඉන්නවා. මගේ ළමා කාලෙට ගියාමත් එහෙම තමයි. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි ගොඩක් දෙනා බලන් ඉන්නවා මේ නත්තල් නාට්‍ය රඟපාන්න. දැන් මෙතන ඉන්න කීප දෙනෙක්ම නත්තල් නාට්‍යවල රඟපාලා ඇති. මට මතකයි මගේ ළමා කාලෙත් මං ජෝසප්ගේ චරිතය රජතුන් කට්ටුවෙන් රජෙක්ගේ චරිතය රඟපානකොට නිකන් රජෙක් වගේම තමයි හිතෙන්නේ වයසේදී. එක ළමෙක් හිටියා. එයා මේ සන්ඩේ ස්කූල් එකේ නත්තල් නාට්‍යයේ යෝසෙෆ්ගේ චරිතය රඟපාන්න බලාගෙන හිටියා. එහෙමනේ. ළමයි බලන් ඉන්නවා එක එක ඒවාට. ළමයි විතරක් නෙමෙයි ඕගොල්ලෝ පුදුම වෙයි. සමහර දෙමාපියෝ ගුරුවරුන් හම්බ වෙලා කියනවා මේ පාර නම් ඔන්න මගේ දුවව මරියට තියන්න ඕනේ. නැත්නම් මගේ දුවව දේවදූතයෙක්ට ගන්න ඕනේ. නැත්නම් මගේ පුතාව යෝසෙෆ්ට ගන්න ඕනේ. ඔය ඩේරුන්ට නම් ගන්න එපානේ. ඔය වගේ කියන දෙමාපියොත් ඉන්නවා සමහර පල්ලිවල මෙහෙම නැතුව ඇති. ඉතින් ඒ දරුවගේ ගෙදර අයත් බලන් හිටියා. හැබැයි යෝසෙෆ් චරිතය හම්බුනේ වෙන කෙනෙක්ට. බයිබලයේ කියනවානේ නවාතැන් ගේ ඉඩ නොතිබුණු බැවින් කියලා. ඒ නිසා නත්තල් නාට්‍යයේ නවාතැන් ගේකුත් වරදින්නේ නැහැ. නවාතැන් කරු හරි සරයි. හැබැයි දැන් මේ යෝසෙෆ් චරිතය බලාගෙන හිටපු දරුවා නවාතැන් කරු වුණා. ආසාවෙන් නෙමේ චරිතය රඟපෑවේ තරහෙන්. මරියා සහ යෝසෙෆ් ඇවිල්ලා දොරට තට්ටු කළා. දොර ඇරියා. යෝසෙෆ් බැගෑපත් වැහුවා ඉඩ තියෙයිද අපට ඉන්න. ඔයාට ඉඩ නැහැ. මම බලන් හිටියේ යෝසෙෆ් වෙන්න. ඔයා නිසා මට යෝසෙෆ් වෙන්න බැරි වුණා. මරියා එන්න ඇතුළට. ඔයාගේ චරිතය දැන් ඉවරයි. මේ වෙලාවේ ඉඳලා මම තමයි යෝසෙෆ්ගේ චරිතය රඟපාන්නේ කියලා කිව්වා. අපිත් ගොඩක් වෙලාවට එහෙමයි. සමහර දේවල් බලාගෙන ඉන්නවා. ඒවා වුණේ නැති වුණාම අනික් අයට කඩාගෙන පනිනවා. බනිනවා. නත්තල් අමතක වෙනවා. හැබැයි යේසුස් වහන්සේ ආවේ අපි තුලින් චරිත නිරූපණය කරන්න නෙමෙයි. අපේ සැබෑ තත්ත්වය අපි අවබෝධ කරගෙන
බයිබලයේ කියනවා වගේ ධර්මිෂ්ඨයෙක් නැත එසේ එක්කෙනෙක්වත් නැත කියන කාරණේ අවබෝධ කරගෙන පාපයට පසුතැවිලා උන්වහන්සේව පිළිගෙන අදහාගෙන යෝසෙෆ් වෙන්න දේවදූතයෙක් වෙන්න මරියා වෙන්න නෙමෙයි උන්වහන්සේගේ දරුවෙක් වෙන්න. අද නත්තල සමරන දවසේ ඔබ මේ දේවස්ථානයේ ඉන්නේ කවුරුද? අමුත්තෙක් හැටියට දේවස්ථානයට එන කෙනෙක්ගේ ඥාතියෙක් හැටියට නත්තලට පල්ලියට එන කෙනෙක් හැටියට එහෙම නැත්නම් සැබවින්ම ගැලවුම් කාර්යාව අවබෝධ කරගත් කෙනෙක් හැටියටද? නත්තලට සම්බන්ධ සිදුවීම් තුනකට මම කෙටියෙන් ඔබේ අවධානය යොමු කරන්නට යන අතර මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 25 දක්වා කොටස සඳහන් කරනවා යෝසෙෆ් තුමාට දේවදූතයා කතා කිරීම පිළිබඳව. දැන් අපි දන්නවා මේ කතාව අපි බලනකොට යෝසෙෆ් යහපත් මිනිසෙක්ව සිටියා. හැබැයි මේ මරියතුමිය ගැන කතාව දැනගත්තාම ඔව් හිතුවා අගෞරවයක් නොකර නිකම්ම පැත්තකට වෙන්නට. හැබැයි දෙවියන් වහන්සේගේ දූතයා යෝසෙෆ්ට කතා කළා. කතා කරලා මොනවද කියන්නේ දෙවියන් වහන්සේගේ දූතයා? ඈ පුත්‍රයෙකු බිහි කරන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. පුත්‍රයෙකු බිහි කරන්නීය උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. ඒක හොඳ දෙයක්, වැදගත් දෙයක්. ඊට වඩා වැදගත් දෙයක් කියනවා තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේය. තමන්ගේ සෙනග මෙන්න මේක තමයි අපි නත්තලේ අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය. සමහරු ප්‍රසිද්ධියේ පව් කරනවා. බය නැතුව නිර්භීතව පව් කරනවා. සමහරු අප්‍රසිද්ධියේ පව් කරනවා. රහසිගතව හොරෙන් පව් කරනවා. හැබැයි බයිබලයේ මෙන්න මෙහෙම කියනවා. ධර්මිෂ්ඨයෙක් නැත එසේ එක්කෙනෙක්වත් නැත. සෑම සත පාපෙනා ගලවන ලෙසිනා යේසු කුමරු අද දිනා ලොවට බිහි වුණා. බලන්න දෙවියන් වහන්සේගේ දූතයා යෝසෙෆ් තුමාට කියන්නේ මක් නිසාද තමුන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේය. අපි උන්වහන්සේගේ උත්පත්තිය සතුටින් සමරනවා වගේ උන්වහන්සේගේ කුරුසිපත් වීම ගැන අපි අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මොකද උත්පත්තිය සැමරීමෙන් අපි සදාකාල ජීවනය උරුම කරගන්නේ නැහැ. අපි සදාකාල ජීවනය උරුම කරගන්නේ නැහැ. පසුතැවිලා හදවතට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමෙන් පමණයි අපි සදාකාල ජීවනය උරුම කරගන්නට යන්නේ කියන එක අපි ඊටාම හොඳින් මතක තබා ගත යුතු තිබෙනවා. දැන් නත්තලට තව කණ්ඩායමක් ඇතුල් වෙනවා බයිබලයේ අපි කියවනකොට. ඒ තමයි ශාස්ත්‍රමන්තයන්. දැන් අපි එක එක කතන්දර හදන්න ක්‍රම හොයා ගන්නවා. දැන් ඕනෙම නත්තල් නාට්‍යයක් ගත්තොත් ශාස්ත්‍රවන්තයෝ 3 දෙනෙක් ඉන්නවා. ශාස්ත්‍රවන්තයෝ 3 දෙනෙක් නැති නත්තල් නාට්‍ය නැහැ. රත්තරන්, කට්ට කුමංජල්, සුවඳලාට තෑගි 3ක් ගෙනාවා. සමහරවිට තෑගි 3 දෙන්නෙක් ගියන්න තිබුණා. අපි දන්නේ නැහැ. තෑගි 3 5 දෙනෙක් ගියන්න තිබුණා. අපි දන්නේ නැහැ. හැබැයි තෑගි 3ක් නිසා අපි ශාස්ත්‍රවන්තයෝ 3 දෙනෙක් මේ නාට්‍යයට ඇතුල් කළා. නත්තල් නාට්‍ය ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලෝ දකි. දැන් බලන්න මේගොල්ලෝ තරුවක් දැකලා තීරණය කරන්නේ උතුම් කෙනෙක් ඉපදිලා කියලා. හැබැයි තරුව ඒගොල්ලන්ව ගෙනියන්නේ වැරදි තැනට. ඒකත් මතක තියාගන්න. මේ තරුව නිසා ඒගොල්ලෝ යන්නේ වැරදි තැනට. ඒගොල්ලෝ යන්නේ කොහටද? හෙරෝද්ගේ මාලිගාවට. ඊළඟ කොටසට අපි අවධානය යොමු කරනකොට මේ ශාස්ත්‍රවන්තයෝ හෙරෝද්ගේ මාලිගාවට ගිහිල්ලා අහනවා යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොතැන් ගීද? හෙරෝද්ගේ මාලිගාවට ගිහිල්ලා අහනවා යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ. යුදෙව්වරුන්ට රජව කියපු හැටිය හෙරෝද් කලබල වෙනවා. හෙරෝද් කලබල වෙනවා. ඒක හරියට අපේ ජීවිතවල අපි විවිධ අවස්ථාවල කලබල වෙනවා නේ? පවුලකට ලොකු දුවෙක් හරි පුතෙක් හරි වැඩිමලා හැටියට ඉද්දැද්දී දෙවනියට දුවෙක් හරි පුතෙක් හරි ආවම ලොක්කා ටිකක් කලබල වෙනවා. ලොක්කා ආදරේ වැඩියෙන් ඉල්ලන්න පටන් ගන්නවා. ඇයි යා බය වෙනවා මට තියෙන ආදරෙන් කොටසක් අරයටත් යයි කියලා.
සමහර වෙලාවට ඒ ඔක්කොටම මෙහෙම වෙන්නේ නැහැ. ලේලි කෙනෙක් ගෙදර ආවම නැන්දම්ම කලබල වෙනවා. ගෙදර තියෙන මගේ තැන නැතුව යයි කියලා. ලේලි ඒ ගෙදරට ගියාම කලබල වෙනවා නැන්දම්ම මට තැනක් නොදීදී කියලා. ඔය වගේ දේවල් තියෙනවද සමාජයේ? හෙරෝද් මේ ප්‍රශ්නය ඇසුනාම යුදෙව්වරුන්ට රජව උපන් තැනැත්තේ කොයිද කියලා. මේගොල්ලෝ කියනවා මක් නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවේ දැක උන්වහන්සේ නමස්කාර කරන පිණිස ආවෙමු. දැන් මේගොල්ලෝ මොනවාට දෙන්නේ? උන්වහන්සේව නමස්කාර කරන්න. අපි දේවස්ථානෙට එන්නේ ඇයි ඇත්තටම? නිකන් නත්තල් දවසේ ගිහින් යන්නේ නැතුව බෑනේ. එහෙමද? අපි උන්වහන්සේව නමස්කාර කරන්න ආවා නම් අපි ඇත්තටම අපි අවංකවම උන්වහන්සේට හිමි නමස්කාරය දුන්නද? කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් දේවස්ථානයේ ඉඳගෙන විනෝදයක් අනේ අපිට ටිකක් කතා කරන්න පුළුවන් මොකක් හරි ඕපදූපයක් හොයාගන්න පුළුවන් එහෙමද? ඒගොල්ලෝ ආවා මේ රජව උපන් දරුවව නමස්කාර කරන්න. අපි මින් ඉදිරියට හැම දිනෙම දේව ගෘහයට එනවා නම් අන්න ඒවා පැත්තකට දාලා අනික් දේවල් අපි උන්වහන්සේව නමස්කාර කරන්නේ. ඒ සඳහා අපේ හදවත් අපි නිවසේදීම සූදානම් කරගෙන ඒ නමස්කාරය පුදන්නට අපි දේව ගෘහයට එන්නට වග බලා ගනිමු. මතෙව්තුමාගේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා මේ මුළු කොටස ඔබ කියවනකොට ඔබට දකින්න හැකි වෙයි මේ ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැන. ඊට පස්සේ මම ඔබේ අවධානය ගෙනියන්න කැමතියි ලුක්තුමාගේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා. මේ දේව දූතයෝ එඬේරුන්ට මේ පණිවිඩය ගෙනිච්චා. මේ දේව දූතයෝ එඬේරුන්ට පණිවිඩය ගෙනිච්චාම පණිවිඩය ලැබුණු වහාම පණිවිඩය ලැබුණු ෂණිකෙන් එඬේරු ක්‍රියාත්මක වුණා. මේ ගැලවුම් කාර්යව හොයාගෙන ගිහිල්ලා නමස්කාර කරන්න. මේ නැත කතාවේ තියෙන තව ලස්සන දෙයක් තමයි ශාස්ත්‍රවන්තයෝ එඬේරු මේ හැම කෙනාටම විවිධ තරාතිරම් වල අයට මේ පණිවිඩය ලැබෙනවා ගැලවුම් කාර්යය ඉපදිලා කියලා. හැබැයි ඒ පණිවිඩය දේවදූතයා එඬේරුන්ට දීලා එඬේරු යනකොට මොකක්ද වුණේ? බයිබලයේ කියනවා ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය වේවාද කිව්වේ. කවුද මේක කිව්වේ? දේවදූත සමූහයක්. ඒ තමයි පළවෙනි භක්ති ගීත මෙහෙය. කැරොල් දේව මෙහෙය. දේවදූත සමූහයක් එකතු වෙලා කියනවා ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට ගෞරවය. අද මේ නත්තල් දවසේ ඔබ දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න යනවද? නැත්නම් උන්වහන්සේව අගෞරව කරන්න යනවද? කල්පනා කරන්න. නිකන් බොරු නාමික කිතුනුව වෙන්න එපා. ඔබටත් වැඩක් නැහැ, සභාවටත් වැඩක් නැහැ, ඔබේ කිතුනුකම සමාජයටත් වැඩක් නැහැ. ඒ තත්ත්වෙට යන්න එපා. අද මේ නත්තල් දවසේ එදා දේව දූතයෝ උන්වහන්සේට මහිමය වේවා ගෞරවය වේවා කියලා ගායනා කළා. අද ඔබ ඔබේ ජීවිතේ උන්වහන්සේට ගෞරවය මහිමය ගෙන දෙනවාද? මං විශ්වාස කරනවා අපේ ජීවිත උන්වහන්සේට ප්‍රශංසාවක් විය යුතුයි. අද බොහෝ විට පවුල්වල තිබෙන දබර නිසා, තික්තකම් නිසා, අසමගිකම් නිසා ගෙදර තාත්තා අම්මට නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාවට ගරු කරන්නේ නැහැ, භාර්යාව ස්වාමි පුරුෂයාට ගරු කරන්නේ නැහැ, මේවා දකින දරුවෝ දෙමාපියන්ට ගරු කරන්නේ නැහැ. කෙනෙක් විවාහ වෙලා ගෙදරකට ගියාම ඒ නැන්දම්ම නැත්තම් ඒ ගෙදර අය එයාව ගරු කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. එක්කෝ ඒ යන කෙනා දන්නේ නැහැ දෙමාපියන්ට ගරු කරන්න සලකන්න. මේවා නිසා අද සමාජයේ කිතුණු සාක්ෂිය පිරීලා දෙනවා. මේක හරි ප්‍රශ්නයක්. දායබර සහෝදර සහෝදරනි, අපි අද කියමු ස්වාමින් වහන්සේ. අතීතය ගැන අපි පසුතැවෙමු.
අතීතයේ සියලු සිදුවීම් ගැන අපි කුරුසිය පාමුල පසුතැවෙන. හැබැයි මේ නත්තල් දවසේ අපි ස්වාමීන් වහන්සේට කියමු. අනේ ස්වාමිනී මට සමාව වෙන්න. ඔබ හදවත උන්වහන්සේව පිළිගන්නේ නැත්නම් කියන්නේ ස්වාමිනී මගේ හදවතට එන්න. මගේ ජීවිතය වෙනස් කරන්න. මගේ අබ්බැහිවීම් වලින් මාව ගලවන්න. වැරදි මාර්ගවල මම ගියා නම් ඔබ වහන්සේගේ වචනයට පටහැනි වුණා නම් මාව මුදවන්න. ඒ විතරක් නෙමෙයි ස්වාමිනී මගේ ගෙදර ඉන්න අයට පවුලේ අයට සැබෑ කිතුණුවෙක් ලෙස සලකන්න. සැබෑ කිතුණුවෙක් ලෙස සමාව දෙන්න. සමාව ඉල්ලන්න. මට උගන්වන්න. අපි නත්තල අර්ථවත් කරගන්න. අපි නිකන් දේව දූතයෝ මෙහෙම කිව්වා ඇඩේරු මෙහෙම කිව්වා රජවරු මෙහෙම කිව්වා ෂා නත්තල කොච්චර ෂෝක්ද මට තෑගි හම්බුණා. ඕවා ඔක්කොම විනාශ වෙන දේවල්. ඕවා ඔක්කොම නැති වෙලා යන දේවල්. හැබැයි මේ නත්තලේ නැති නොවන ජීවමාන සමිඳුන්ට අපි පාරමු. අපි කැපවෙමු. අපි කියමු ස්වාමිනී මට අනික් අය ගැන කරදර වෙන්න එපා. මට ඔබ වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න පිට. මට ඔබ වහන්සේව පිළිගෙන අදහාගෙන වෙනස් වෙන්න පිට වෙන්න. මට බලපෑමක් ඇති කිතුණු සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන්නට ඔබ වහන්සේම උපකාර කරන්න. අපි එලෙස අයද තුති පුද උන්වහන්සේගේ දිව්‍ය දෑතට බාර වෙමු. අපි යාඥා කරමු. දයාව සමිඳුනි අපි මහත්සේ තුතිවන්ත වෙනවා මේ අලංකාර දවස ගැන. ශුද්ධ හිමියනි බලවත් දෙවිඳුනි නත්තල අර්ථවත් කර ගන්නා පිණිස ඔබ වහන්සේගේ පාමුල පසුතැවෙන්න. නත්තල අර්ථවත් කර ගන්නා පිණිස ඔබ වහන්සේව අවංකව පිළිගෙන අදහා ගන්න. හැම කෙනෙකුටම ඔබ වහන්සේ පිහිට වෙන්න. අපි බාර වෙනවා ඔබ වහන්සේ අතට යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි නැගිට සිට තිරේ දිස්වන ගීතිකාව ගායනා කරමු. අසව් දූත ගීනද රජුට උපන් අද.
අපි යාඥා කරමු දයාවේ සමිඳුනි අපව පවින් මුදන්ට උපන් රජිඳුනි නත්තල අර්ථවත් වෙන පිණිස ඔබ වහන්සේව පිළිගෙන අදහාගෙන ඇදහිල්ලේ මගයන්ට අපිට උගන්වන්න අපට මඟ පෙන්වන්න අද දවස පුරා ඔබ වහන්සේට මහිමය ගෞරවය ප්‍රශංසාව අත්වෙන පරිදි සියල්ල ඉටු කරන්න අපට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද අපේ කෙනා සමග සදා කාලයටම පවතිවා ආමෙන්